හරි එහෙනම් අපි බලමු ගණන් ටික. ගාන 18 19 ත්‍රිපිටකයක මේව ත්‍රිපිටකයක් තියෙනවා. මේ පැත්ත 60යි මේ පැත්ත 77යි. එක පැත්තක් 25ක් සහ අනෙක් පැත්ත 26 වෙන්නේ. මේ පැත්ත 25 නම් මේ පැත්ත 26යි. අපෙන් අහලා මේ ත්‍රිපිටකයේ වර්ගඵලය කොහොමද කියලා. ඉතින් මේක වර්ගඵලය හොයනකොට අපි දන්නවා මෙහෙම එකක් නේද? මෙහෙම ගහපුවාම හරි මෙතන x මේ පැත්තත් x මෙතනත් 90. එතකොට මේ දුර ගත්තාම 60යි. ඔය දුර 60යි. අපේ ආය ත්‍රිපිටකයේ මේ වර්ගඵලය කොහොමද කියන්නේ? දැන් බලන්න ඕනි. මෙතන 26යි. මෙතන x නේ. මෙතන 25යි. එතකොට මෙන්න මේ දිග මෙතන ඉඳන් මෙතනම ගත්තොත් හරි මේක සිම්පල් A මේක සිම්පල් B කියලා. එතකොට අපි දන්නවා A වර්ගයේ දන x වර්ගයේ සමාන කීයද? 25 වර්ගය. ඊළඟට අපි ගත්තොත් b වර්ගයේ දන x වර්ගයේ කීයද? 26 වර්ගය. හරි 26 වර්ගය. ඒකම මේක එක මේ පළවෙනි සම්බන්ධ මේක දෙක ආයෙ වෙනවා a දන b මොකද වෙන්නේ? a සහ b එකතු කරොත් මෙතෙන් දැන් මෙතෙන් 60යිනේ මේක 77යිනේ උත්තරේ කීයක් එන්න ඕනද? 17ක් එන්න. ඇයි මේක 60යි. දැන් මේ දුර a නම් මේ දුර b නම් a දන 60 දන b මේ සමස්තය 77. මේ සමස්තය 77. අර මෙතන 60යි. දැන් මේකේ මේ එකතුව 17ක් වෙනවා. ඔය 7. එතකොට බලන්න එකෙන් එනවා මෙහෙම නේද? a වර්ගය දන x වර්ගයේ සමානයි. නැත්නම් එකෙන් දෙක අඩු කරමුකෝ අපි. මෙහෙම දෙකෙන් එක. ඔයාලට පේනවා මෙයා ලොකුයි මෙයා පොඩි කොහොමද? ඒ නිසා දෙකෙන් අඩු කරම එක. දෙකෙන් එක අඩු කරොත් එනවා මෙයාගෙන් මෙයා අඩු වෙන්නේ. එතකොට b වර්ගයේ ඉන්නේ a වර්ගයේ. මෙයාගෙන් මේක අඩු කරමු ඇටිලිය. සමානයි 26 වර්ගයේ ඉන්නේ 25 වර්ගයේ. b වර්ගයේ ඉන්නේ a වර්ගයේ සමානයි 26 දන 25 26 ඉන්නේ 25. උත්තරේ 51 වරක් 1 51. හරි b වර්ගයේ ඉන්නේ a වර්ගය. මේක මම දාන්නම්කෝ. එතකොට වර්ග දෙකේ අන්තරය 51ක් වෙන්න. ඒ දෙකේ එකතුව 17ක් වෙන්න. අපි ඉලක්කම් තෝරගන්න. දැන් ඉලක්කම් තියෙන්නේ මොනවද බලන්නකෝ. ඉලක්කම් තෝරගන්න පුළුවන් මොනවද තියෙන්නේ? අනිවාර්යෙන් 14 අඩු වෙන්න ඕනේ. අනික වර්ග දෙකේ අන්තරය 50ක් වෙන්නත් ඕනේ. අපේ තේනවා AB ගත්තොත් මේ පැත්තට ගන්න පුළුවන් කීය වගේද? 5 6 7 8 9 ඔයගෙන් 10 මේ පැත්තට
5 6 7 8 9 දැන් බලන්න එකතුව 17ක් වෙන්න බෑ නේද? එකතුව 17ක් වෙන්න ඕන. අන්තරය 56ක් වෙන්න ඕන. හරි. කී දෙනෙද ඔය? නේද? එතකොට දැන් බලන්න දැන් ත්‍රිපීසියමක වර්ගඵලය ගත්තාම ත්‍රිපීසියමක වර්ගඵලය ගත්තාම අපි දන්නවා සමාන්තර පාදයක එකතුව බෙදීම සමාන්තර පාද එකතුව දෙකෙන් බෙදලා ලම්බ උස ඉවර කරා වෙනවා. මේක චුට්ටක් කල්පනා කරන්න මේ ලම්බ උස හොයාගන්න පොඩ්ඩක් වටේ යන්න දීලා තියෙනවා. හරි. හේතුව මේ A සහ B මගින් AB හොයාගත්තොත් අපිට x හොයන්න පුළුවන්. හරි. එතකොට x හොයන්න පුළුවන්. එක්කෙනෙක් හොයාගන්න තියෙන්නේ. බලන්න දාලා අන්තරේ 56ක් වෙන්න එකතුව 17ක් වෙන්න. අපිට ගත්ත හැකියිද? 8යි 9යි ගත්තොත් 17යි. 80 එන්නේ නැහැ ලොකු ඉලක්කමක් එන්නේ නැහැ නේ 56ක් එන්න. එතන 4 ගන්න වෙනවා. කීය දෙන්නේ? අගයන් දෙක. කියන්නකෝ. බලමු අපි එහෙම මොකද නැත්තම්. එකේ ඉඳන් 17 දක්වන ගන්න වෙන්නේ. ඉතින් එකේ වර්ගය අපි දන්නවා මෙතෙන් එකේ ඉන්න බෑ නේද? අනිවාර්යයෙන් මේ b වලට එන්න ඕනි. අපි අනිවාර්යයෙන් මේ b ගත්තාම b වල ලොකු ඉලක්කමක් එන්න ඕනි. 17යි 1යි 16යි ගන්න පුළුවන්. කමක් නැහැ බලමු. එක දෙක නම් වැඩක් නැහැ ඇති. එකේ වර්ගය 1යි. දෙකේ වර්ගය 4යි. 9 16 36 මෙන්න මේ වල ටක් ගාලා මතක් වෙන්න. 49 64 81 100 නේද? 121 144 69 96 225 256 දැන් බලන්නකො මේ අගයන් දැක්ගත්තාම අන්තරය 51ක් වෙන්නේ කොයි වෙලාවද කියලා. ඒ 51ක් වෙනකොට දැන් මේ වැය පේනවා. මෙහෙම ගත්තාම 51ක් පේන්නේ මේ අතර හිතලා බලන්න. ඒ හරිය 56ක් පේන්නේ නැහැ නේද? හතයි 10යි එනවා. 7යි 10යි. හරි නේද? 7 49යි 10 100යි. අර මෙතන 56ක් එනවා. දැන් හරි. මේවම ලියාගත්තාම පේනවා ඉලක්කම් දෙකේ 56ක් කියන්නේ කොයි වෙලාවද කියලා. එහෙනම් ඔන්න පේනවා මොකද්ද?
අන්න ඒක හිතෙනවා කියන එක හරි නේද? එහෙනම් එම නිසා ලියන්න පුළුවන් A සමානයි 7 B සමානයි මේකයි හිතලා සුළු කළ උත්තරේ ගන්න බෑ. මෙතෙන් ආපුවාම එහෙමත් දාන්න පුළුවන්. ඒක බුද්ධි පරීක්ෂණ වල වගේ තමයි කරන්නේ. හරි. එහෙම හිතන්න නම් එන්නේ නැහැ මම සුළු කළ එන්නේ. මොකද මෙහෙම හිතන්න ආවොත් ඒකත් කරදි කියන්න බෑ ඉතින්. අපිට හිතලා දාන්න පුළුවන් ඒක ඒක. පයිතගරස් සම්බන්ධත් එක්ක. එතකොට දැන් අපිට මොකක්ද දෙන්නේ එතකොට? එතකොට දාන්න වෙනවා අතෙන්න පයිතගරස් ප්‍රමේය. පයිතගරස් ප්‍රමේයදී හොයන්න බලන්න. ලම්බ උස 24යිලු. ඔව් පයිතගරස් දාපුවම එනවා. යකෝ මම මේක කරන්නේ ගත්තාම මට වෙලා උත්තරේ දෙන්න බෑ. දිගටම මේ සම්බන්ධිතයන්ට මේව උගන්වලා තියෙන්නේ. මේවා මේවා කොච්චර ඉවර කරපුවද? පයිතගරස් ප්‍රමේයදීම මම මේ යම් මට්ටමකට උගන්වන්න යන්නේ. නේද? මෙතන මම මේ ලංකාවේ පළවෙනිය, ලංකාවේ දෙවෙනිය, තුන්වෙනිය එතෙන්ට උගන්වනවා නෙමෙයිනේ. මම මේ ඔයාලා කැම්පස් යන එක ගානට උගන්වන්න යනවා. සා මුලින් ඉඳන් මතක් කරලා උගලන්ට හොඳයි වගේ තේරෙයි. ඇයි? දැන් මේ මතක් කරගෙන යන නිසා. මෙහෙමයි ඔක්කොම හැමලාම කරන්න බෑනේ. ඉස්ලික්කේ පළවෙනිය දෙවෙනිය කින්න ඕනි. ලකුණු 95 ගන්න උතින් දෙබෑ. හරි. පයිතගරස් ප්‍රමේයදීම දාපුවාම මොකද්ද? A වලගේ ආවේ 7යිනේ. එහෙනම් මොකද? x වර්ගය ධන 7 වර්ගය කියන්නේ 25 වර්ගය x වර්ගය ධන 49 625යි x වර්ගය 625 රින 49 x වර්ගය සමානයි අඩු කරාම කියන්නේ 576යි වර්ගමූල 576යි වර්ගමූල 576 ගේ උත්තරය 24යි උත්තරේ 24යි එතකොට දැන් අපිට පුළුවන් ඔන්න වර්ගඵලය හොයන්න මොකක්ද මේකේ වර්ගඵලය එහෙනම් සමාන්තර පාදක එකතුව 60 ධන 77 බෙදනවා මොකෙන්ද දෙකේ ලම්බ උස 24න් වැඩි කරනවා මෙතන 132යි 24 බෙදීම 2යි 12 වරක් 132 12 වරක් 132 1584 1584
84යි. එහෙමයක් නැද්ද? ඈ වැරදිද? කපල ගන්න නේද? සෝරි 137යි නේද? 137 නේ. 137. ඔව් 1644යි. 1644. හරි. ඊළඟට 20 පැත්තක දිග දෙකක් වන ගණකයකින් රූපයේ දක්වන ආකාර අඳුරු කුණප සම ඉවත් කළ විට එහි ඉතුරු වන මුළු වර්ගඵලය. හරි 20 වෙනි ගාන. දැන් ඔය උතන අපිට දැන් සමාන්තර ආශ්‍රයක වර්ගඵලය විතරක් නෙවෙයි ත්‍රිකෝණයක වර්ගඵලය, ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය, වෘත්තයක වර්ගඵලය දැන් මේවත් අවශ්‍ය වෙනවා. එතකොට වෘත්තයක වර්ගඵලය phi r වර්ගය කියලා මතක තියෙන්න ඕනේ. ඒකත් මම මතක් කරාම යන්නම්. නැත්නම් උඹට අමතක වෙලා තියෙනවනේ. වෘත්තයක වර්ගඵලය phi r වර්ගය. තල රූප වල මෙන්න මෙච්චර මතක තියෙන්න ඕනේ. තල රූප කියලා තියෙනවනේ. ඒකේ සමචතුරාශ්‍රයක වර්ගඵලය මොකද්ද? පැත්තක දිගේ වර්ගය. පරිමිතිය 4යි. ඍජුකෝණාශ්‍රයක දිග වලක් පළල. පරිමිතිය දෙවාරයක් a ධන b. සමාන්තරාශ්‍රයක වර්ගඵලය ආධාරකය වලක් ලම්බ උස. පරිමිතිය දෙවාරයක් අසමාන පාදයන්ගේ එකතුව. ඊළඟට මේ සමචතුරාශ්‍රයක් ඈ. ඔහොමනම්. එතකොට මේ තියෙන ඍජුකෝණාශ්‍රය. මේ තියෙන සමාන්තර ආශ්‍රය. ලම්බ උස h. ඊළඟට ත්‍රිකෝණයක් ගත්තොත් මේව ත්‍රිකෝණයක් ගත්තොත් මෙයා ආධාරකේ මෙයාගේ ලම්බ උස පරිමිතිය කියන්නේ නම් පාදවල දිග එකතුව. a ධන b ධන c නේ. වර්ගඵලය මාත් භාගයක් ආධාරකයේ වරක් ලම්බ උස. අර වෘත්තයක් ගත්තොත් වෘත්තයක වර්ගඵලය phi r වර්ගය. එයාගේ පරිධියේ දිග 2 phi r. එතකොට මේ කේන්ද්‍රීකරණයක් ගත්තාම කෝණය θ. ඒක අංශක. එහෙම වෙලාවෙ ඒ වගේ වෙලාවට ත්‍රිකෝණමිතිය පැත්තේ යන්න පුළුවන්. නැත්තම් මේ සූත්‍රය යන්න පුළුවන්. පරිමිතිය චාප දිගේ 2 phi r වරක් අර θ බෙදීම 360. ගොඩක් වෙලාවට මේ දෙකේ යන්නේ අර අද උදේ කියන්න සූත්‍රවල යන්නේ. ඔන්නෝම ප්‍රකාශ වල ටිකක් තියෙනනේ. අර ඕවනම් හැම එකටම පුළුවන් නිසා මම වැඩි කියවන්න යන්නේ නැහැ. ඊළඟ ගණකය. ගණකයක් ගත්තාම ගණකයේ කොටසක් අයින් කරාම පරිමාව අඩු වෙනවා. හැබැයි වර්ගඵලය ගැන කියන්න බෑ. වර්ගඵලය අඩු වෙන්නත් පුළුවන්, අඩු නොවෙන්නත් පුළුවන්. හරි. වෙන්න තියෙනවා ගණකය. හරි කොහොමද ගණකේ තියෙන්නේ? ඔය ගණකේ මේ කෑල්ල කපලා අයින් කරන්න. මෙහෙම. හරි. කපලා අයින් කරන්න මේ ටික. හරි. මේ ටික කපලා අයින් කරන්න. හරි. ඔහොම කපනවා. එතකොට පේනවද? දැන් ගණකය ගත්තාම
මේ පැත්තක් කීයද? පැත්තක් තියෙන්නේ දෙකයි. මේ පැත්ත දෙකයි. උස දෙකයි. හරි. මේ පැත්ත දෙකයි, මේ පැත්ත දෙකයි, උස දෙකයි. එතකොට මෙයාගේ මෙහෙම කපනවනේ පෙත්තා. හොඳටම දැන් ඝන වස්තුවකි කෑල්ලක් කපලා අයින් කරාම පරිමාව අඩු වෙනවා. ඝන වස්තුවේම කෑල්ලක් කපලා අයින් කරාම පරිමාව අඩු වෙනවා. හැබැයි වර්ගඵලය අඩු වෙනවා කියන්නේ බෑ. අඩු වෙනවා කියන්නත් බෑ, වැඩි වෙනවා කියන්නත් බෑ. නොවෙනස්ව තියනවා කියන්න බෑ හිතලා බලන්න. දැන් මෙයාගේ තර්කයක් නැහැනේ. මේ පුෂ්ඨ තුන වෙනසක් වුණාට වටේ පුෂ්ඨ තුන වෙනස් වෙන්නේ. එහෙනම් මෙයාගේ වර්ගඵලය ගන්නකොට කතා දෙකක් නැහැ. දෙවරක් දෙකේ පුෂ්ඨ තුනක් එනවා. මේ පැත්ත එහා පැත්ත යටි පැත්ත. ආයේ පැහැදිලිව පේනවනේ මේ ටික තියෙනවා මේ. මෙහෙම ත්‍රිකෝණ කීයක් තියෙනවද? ත්‍රිකෝණ තුනකුත් තියෙනවා. ඒවා මොන ත්‍රිකෝණද? මෙහෙම ඍජු කෝණ ත්‍රිකෝණ වගේ පේන්නේ. මේ වගේ ත්‍රිකෝණාකාර කොටස් තුනක් තියෙනවා. ධන භාගය අර මේක ආධාර කියන මේක තමයි ලම්බ කියන්නේ. දෙවරක් දෙක වගේ කෑලි තුනයි. ඒකත් හරි. දැන් එතකොට මේ වර්ගඵල තුන එකතු වෙන්නේ නැහැ නේ. ඔන්න අපි ගත්තා දැන් එන්නේ මොකද මේ වර්ගඵලයයි මේකයි මේකයි වටේ ටිකයි හරි. ඒ ටික හරි. දැන් මේ කැපුවා මොකද වෙන්නේ? මෙහෙම මේ කැපුවා මේ නැති වෙනවනේ. ඔය නැති වෙනවා. එතකොට මේක ඕම් මොහ පුෂ්ඨයක් දැන් නිර්මාණය වෙනවා. හරි. දැන් මේක මෙහෙම කැපිලා ගියාම නිකන් මේක මොකක් වගේද? ඔන්නෝ ත්‍රිකෝණාකාර පුෂ්ඨයක් නිර්මාණය වෙනවා. දැන් ගණකේතකොට මෙහෙම ත්‍රිමාන ස්වරූපේ මේ පැත්තක් ගිහිල්ලා. අපි දන්නවා මේ පැත්ත දෙකයි. මේ පැත්තත් දෙකයි. මේ පැත්තත් දෙකයි. අර ඕනෙක් කියනවා දැන් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය x දන්නේ. අපි මෙතන එකතු වෙන්න ඕනේ x වලගේ. මේ ටිකට වටේ 3යි. මේ x වල වර්ගඵලය එතන වර්ගඵලය. අර මෙහාට මේ දෙක මේ දෙක කැපෙනවනේ. උත්තරේ නම් දෙවරක් දෙක 4යි 4 වරක් 3 12යි. දෙවරක් 3 6යි. ඒ කියන්නේ උත්තරය 18 ධන x. උන වර්ගඵලය. දැන් x වල අගේ දන්නේ. අපිට පේනවා මේක ඍජු කෝණ ත්‍රිකෝණයක් නේ. නැත්තම් මේක සමචතුරාශ්‍රය විකාරණය මේක අපි ගමු මේ පැත්ත මොකක්ද? a. අර මේ පැත්ත a වුණොත් මේ පැත්තත් a. ඇයි මේකත් දෙකයි මේකත් දෙකයි. එහෙනම් මේවත් a. ඇයි මේක දෙකයි නම් මේකත් දෙකයි. එතකොට පයිතගරස් දැම්මොත් අපිට නම මොකද්ද? මොකද a වර්ගයේ සමානයි දෙකේ වර්ගය දැන් දෙකේ වර්ගය. හරි. දෙවරක් දෙකේ වර්ගය. එහෙනම් a වර්ගයේ කර්ණයේ වර්ගය කියන්නේ 4 ධන 4යි. ඒ කියන්නේ 4 වරක් 2යි 8යි කියන්නේ. එතකොට වර්ගමූල 4 වරක් 2යි 2යි මූල 2යි. 2යි මූල 2යි. එතකොට දැන් මෙන්න මේ ගත්තොත් මෙයා මොන ත්‍රිකෝණයක් වගේද? සමපාද ත්‍රිකෝණයක් වගේනේ මේ රූපේ දැන්. සමපාද ත්‍රිකෝණයක් වගේ. එතකොට මේ පාද දෙකක් ගන්නවනේ. මෙයා 2යි මූල 2යි. මෙයාත් 2යි මූල 2යි. කෝණේ 60යි. එතකොට දැන් උදේ පාන්දර ඉගන්නුවා මෙහෙම පාද යුගලයක කෝණේ දන්නවනම් ඊතර වර්ගඵලය හොයන්න පුළුවන් x සමානයි එහෙනම් මොකද වෙන්නේ? භාගයක් a වරක්
නැත්නම් භාගයක් AB sin C. මොකද වර්ගඵලයේ තියෙන භාගයක් AB sin C. වර්ගඵලය x භාගයක් පුතේ මෙතන මොකක්ද දෙන්නේ උඩ? A කියන්නේ 2යි මූල 2යි. ආය B කියන්නේ 2යි මූල 2යි. අතර sin කීයද? 60යි. කෝණේ 60යි. එහෙනම් x වල කියනවා භාගයක් දෙවරක් 2 4යි මූල 2යි මූල 2යි 2යි sin 60යි කියන්නේ මූල 3 බෙදීම 2යි. දෙකන දෙකක් කැපෙනවා. දෙකේ කොටවල් 2යි. x වලගේ දෙවාරය මූල 2යි කියන්නේ 1.7යි. හරි. ඔන්න මෙයා දෙකෙන් වැඩි කරන්න. දෙකෙන් වැඩි කරොත් 3.4. එහෙනම් මෙයාගේ මුළු වර්ගඵලය මොකක්ද දැන් එන්නේ? 18 ධන 3.4යි. එහෙනම් 21.4යි 21.4යි. උත්තරේ කීයද? 21.4යි. උත්තරේ 3. උත්තරේ 3. හරිද? ත්‍රිකෝණාශ්‍රයක විකර්ණයේ දිග හොයන සූත්‍රයක් තදවු. සමචතුරාශ්‍රයක විකර්ණයේ දිග මොකද්ද? මූල දෙක වරක් පැත්තක දිග. ත්‍රිකෝණාශ්‍රයක විකර්ණයේ දිග දිගෙහි වර්ගය දාන පළලෙහි වර්ගයේ වර්ගමූලය. A වර්ගය දාන B වර්ගයේ වර්ගමූලය. ත්‍රිකෝණාශ්‍රයක විකර්ණ. සමචතුරාශ්‍රයක මූල දෙකයි. ගණකයේ යන කාර්යයකට තියෙනම අභ්‍යන්තර විකර්ණ හොයන්න. හරිද? ඒ ගණන් දෙක ටිකක් අමාරුයි ඈ. ඊළඟ බලන්න. ඊළඟ 21 සමතලා භූමියක පිහිටි දුරකථන කුළුණක් දෙස හරි එනම් ස්ථානට බලන විට කුළුණ මුදුනේ ආරෝහණ කෝණය අංශක කීයද? අංශක 30ක්ද? එතැන් සිට 50ක් ගොස් නැවත බලන විට අංශක 60ක්ද කුළුණ දෙසට යනකොට නේද? හඳුනා ගන්න ලදී. එහෙනම් දෙවන නිරීක්ෂණ ස්ථානයේ සිට කණුව පාමුලට දුර කීය? මෙහෙම කණුවක් තියෙනවා. බලන්න මෙහෙම ඈත ලක්ෂයක ඉඳන් මේ කණුව උඩ බලනවා. ආරෝහණ කෝණය 30යි. මෙයා A. මෙයා ඉස්සරහට යනවා මීටර් 50. අවිත් බලනවා මෙතන. දැන් ආරෝහණ කෝණය 60යි. හරි. එතකොට කුළුණේ උසෙච් ඒක දන්නේ නැහැ. අපෙන් අහන්නේ මේක ඕනා මේක B නම් මේ දුර. y කියන දුර අහන්න. y කියන දුර කීයද කියලා අහන්න. දැන් අපි මේ වැඩ කරනකොට දැන් අපි ගණන්මනේ හදන්නේ නේද? ඒතකොට වැඩ කරන්න කැමති වෙන්න ඕනි.
අන්තිම කාලේ නැත්තම් මේකේ පැයක් විතර අපි තෙලක් ගහයි කියොත් එහෙනම් අපරාධේ නේද? හරි. දැන් ලස්සන තියෙන්න හොඳයි නේද? රත් වුණත් කමක් නැහැ. උඹලට විභාග ලියන්න වෙන්නේ දෙසැම්බර් විතර. දැන් නොවැම්බර්. අර මේ පසුබිමේ ලියන්න වෙන්නේ. ඔයාලා දවල් කාලේ වැඩ කරන්න. රාත්‍රී කාලේ සැප පහසුව හරි. එහෙම අපි සීතලට කූල් එකේ හිටියට උඹලට විභාග ශාලාවට ගියපුවාම සමහරක් වෙලාවට පට්ට රස තියෙන කව වෙන්න පුළුවන්. ඉතින් දවල්ට ඇහැරලා වැඩ කරේ නැත්තම් මොලේ හැදෙන්නේ නැහැ. දවල්ට වැඩ කරන්න. ඔය ගොඩක් ළමයි රෑ පාඩම් කළා විභාග ලියන දවල්ට. සමහරක් වෙලාවට දවල්ට උඩ නිදිමතයි. බුදියන වෙලාව ඔයාගේ. දැන් උඹලා බලහලකෝ. ඔයාගේ නිදිමත එන්නේ රැට නම්. රෑ 12ට කොච්චර දිගරගෙන පොතක් කරන් හිටියද? නිදිමතයි නම් මොලේට යන්නේ. ප්‍රශ්නයක් ලියන්න බෑ. පේපර් එකක් ලියන්න බෑ. දැන් ඔයාලට මේ වෙලාවේ ලියන්න බෑ කියන්නේ. දැන් මේ පේපර් එක දැන් ලියන්න බැයි නා. මතක තියාගන්න විභාග දවසේ දෙපාන්තර වල හැරිනවා. ඔය රෑ පාඩම් කළගෙන කුරෑලි ඉඳන්ම හැරලා ඉන්නවා. මේ වගේ ටයිම් එකේ නිදිමත හැදෙනවා. මම නම් කියන්නේ විභාග දවසට කලින් දවසේ පැය 5ක්වත් බුදියන්න. ඒ කියන්නේ විභාගේ තියෙන්නේ දවල් 8ට නම් රෑ 10 විතරදී බුදිය ගන්න. හරි. රෑ 10ට බුදියලා උදේ පාන්දර 4 විතර හැදින්න. 4ට 5ට විතර. ඉදාට පැය 7ක් විතර බුදිය ගන්න. උඹලා කරන්නේ ඉදාට තමයි රෑ එළි වෙනකම් පාඩම් කරන්නේ. විභාගේ කෙරෙනවා. ඒ මෝඩට කරන්න එපා. හරි. අනික දවල් වලට ඇහැරලා දවල්ට නිදා ගන්නත් එපා. ඒ දෙකම වැරදි වෙනවා. දවල් නිදා ගන්න එපා. අර උදේ 8 ඉඳන්වත් වැඩ කරන්න පාඩම් කරන්න. දැන් නම් හරි අමාරුයි. ඔළුව කැරකෙනවා වගේ. හරි. එතකොට මේ මුසෙච් එහෙනම් මොකද වෙන්නේ? මෙයා සම්මුඛ පාදය. මෙයා බද්ධ පාදය. ආය මේ පැත්තත් ඒ ගත්තොත් නේද? මෙයාත් එක ගත්තොත් මෙයා සම්මුඛ පාදය. මෙයා බද්ධ පාදය. මෙයා කර්ණ. තේරුණාද? එතකොට මෙයා සම්මුඛ පාදයේ මෙයා බද්ධ පාදයේ නම් අපේ ලියන්න පුළුවන් මම tan 60 එකක් එනවා ඉස්පෙදීම y. tan 60 කියන්නේ 1 මූල tan 60 කියන්නේ මූල 3. ඉස්පෙදීම y. එහෙනම් මෙහාට ආවොත් මූල 3යි y සමානයි h. ඕම් 1. ආයෙ මේක හදනකොට ආයෙ කියන පුළුවන් tan 30 සම්මුඛ පාදයේ බද්ධ පාදයේ y ධන 50. ඒ කියන්නේ 1ට මූල 3 සමානයි y ධන 50. එකයට මූල 3 ඉස්පෙදීම එහෙනම් මේක මෙහාට වැඩි කරනවා y ධන 50 බෙදීම මූල 3 සමානයි h. හරි. y ධන 50 සමාන යොහොම මෙහා දෙක. එහෙනම් පළවෙනි සමීකරණය සමාන කරනවා දෙවෙනි සමීකරණය. 1යි 2යි සමාන කරනවා. 1යි 2යි සමාන කරොත් 1යි 2යි සමාන කරොත් මොකද වෙන්නේ? අපිට මූල 3යි y සමානයි y ධන
50 බෙදීම මූල 3. ඇයි මේ පැත්තෙත් එච්චර අනිත් පැත්තෙත් එච්චර. මම මේ පදේ මෙහාට ගෙනියනවා. එතකොට උත්තරේ එනවා මූල 3යි y වරක් මූල 3 සමානයි y ධන 50. මූල 3යි මූල 3යිනේ. 3y සමානයි y ධන 50. 3y ඍණ y සමානයි 50යි. එහෙනම් 2y සමානයි 50යි. y සමානයි 50 බෙදීම 2යි. එහෙනම් y වල උත්තරේ කීයද? 25. හරි එහෙම උත්තරයක් තියෙනවද? උත්තරේ පහනේ 25. එතකොට හරිද? ඊළඟ එක කීයද? 20. 20 නෙමෙයි. 22. දිග හා පළල x හා y වන මේ පැත්ත x මේ පැත්ත y. දිග x පළල y දෙහෙමද? xy මේ පැත්ත x මේ පැත්ත y. වන විකර්ණයේදී ගෝ මේ විකර්ණයේදී 101යි. xy කියන්නේ පූර්ණ සංඛ්‍යා. දශම සංඛ්‍යා නෙවෙයි. එහෙනම් x හා y වලගේ අපි දන්නවනේ නේද? x වර්ගයේ දාන y වර්ගයේ වර්ගමූලය තමයි 101 කියන්නේ. එහෙනම් විකර්ණය කියන්නේ මෙහෙමනේ බං. විකර්ණයේ දිග x වර්ගයේ දාන y වර්ගයේ වර්ගමූලය. ඒ කියන්නේ 101 සමානයි මාක් වෙනවද? x වර්ගයේ දාන y වර්ගයේ ඔහොම. එතන මේ ඉලක්කම් දෙක මොකක් වෙනවද? x හා y පූර්ණ සංඛ්‍යා වෙනවා. ඒවායේ අගයන් විය හැකියි. එතකොට x වර්ගය දෙන y වර්ගයේ වර්ගමූල 101ක් වෙන්න ඕන. අනික පූර්ණ සංඛ්‍යා දෙකක් වෙන්නේ. හරි. ඒ පූර්ණ සංඛ්‍යා දෙක මොකක් වෙන්න ඕනද? එතකොට වර්ගමූල 101 වෙන්න දැන් මෙතන දාන්න ඕනේ දිගපළ. ඒ දිගපළ දිනනවා 70 95 95 10 99 20 28 63. දැන් බලන්නකො මෙතන 101යි. මේ දෙක වර්ග කරාම අනිවාර්ය 101යි කියන්නේ විකර්ණය. විකර්ණ 101යි කියන්නේ ඔයාලා දන්නවා
මේ මෙහෙම සිද්ධාන්තයක්. කිසියම් ඍජු කෝණික ත්‍රිකෝණයක් ගත්තාම හරි කිසියම් ඍජු කෝණික ත්‍රිකෝණයක් ගත්තාම දැන් ඔගේ විතර ත්‍රිකෝණයක් නෝ තියෙන්නේ. මෙයා x මෙයා y මේක 101යි. අනිවාර්යෙන් එනවා x ධන y මේ දෙකේ එකතුව තියෙනවනේ. මේ දෙකේ එකතුව 101කට වඩා වැඩි වෙන්නේ. වර්ගවල එකතුව වර්ගමූල 101 වෙන්නත් ඕනේ. අනිවාර්යයෙන්ම මේ දෙන්නගේ එකතුව 100කට වඩා වැඩි වෙනවා. එකතුව. ඕනම ත්‍රිකෝණයක කුඩා පාදයන්ගේ එකතුව විශාල පාදවල වැඩි වෙනවා. දැන් මෙතන උත්තර ගත්තාම පස්වෙනි උත්තරේ කෙලින්ම අයින් කරා. පස්වෙනි උත්තරේ මෙන්න මේ තර්කයන් අයින් කරා. ඇයි? කුඩා පාදයන්ගේ එකතුව විශාල පාදයට වඩා වැඩි වෙනවා. මේ දෙක එකතු. ඒක නැති නිසා ඔන්න පස්වෙනි උත්තරේ අයින් කරා. හරි. එහෙම එකක් තියෙනවා ත්‍රිකෝණයක කුඩා පාදයන්ගේ එකතුව. කුඩා පාදවල එකතුව විශාල පාදයට වඩා මේ දෙක එකතුව වැඩි වෙනවා. එනිසා 5 එන්නේ. දැන් තියෙන කීයද? 1 2 3 4 5. එහෙනම් මේකෙන් දාලා බලන්න ඕනේ. නේද? නිකන් බලන්න 76 වර්ගයයි. නේද? අර x වර්ගය දන y වර්ගය කීයක් වෙන්න ඕනේද? දෙපැත්තම වර්ග කරන්න. x වර්ගය දන y වර්ගය කීයක් වෙන්න ඕනේද? 101 වරක් 101 නේ. එහෙනම් 10000 10200යි. 10100ක් වෙන්න ඕනේ වර්ගය. එහෙනම් ඉලක්ක වර්ග කරලා බලන්න එකතුව ගන්න. දැන් ඒතකොට මේ වගේ දේවල් හිතන්න බැහැ මම ටිකක්. එහෙම තර්කයක් අතු වෙන්නේ නැහැ. 70 වර්ගය අපි දන්න 70 වර්ගය 4900යි. පොර අනු කැල්ල එකක් දෙනවනේ. 95 වර්ගය එන්නේ 9400 9025. හරි. ඔය එකේ දෙක බලනවා. 95 වර්ගය එනවනේ දැක්කලිම. 9025 දන 20 වර්ගය. 9025 දන සෝරි 10 වර්ගය. ඒකෙන්නේ නැහැ එතකොට. 3 99 වරක් 9801 20 වර්ගය 400යි. එතකොට එනවා 10201. උත්තරේ එක මේ උත්තරේ 3 උත්තරේ 3 උත්තරේ 3. ඒ ගණන් ටික අමාරුයි තමයි ඈ. හිතන්න තියෙන්නේ ඊළඟ ගණන් ටික නම් පට්ට ලේසියි. දැන් ඒ ලෙවල් පේපර් එකේ ගණන් හම්බුනාම පළවෙනි ගණන් ටික එක්ක ලේසි එක්කම අමාරුවේ වතර බලලා ලේසියව කරපල්ලා. ඔය පේපර් එකේ ප්‍රශ්න 50ට ලියන්න බෑ. උඹලට පහසුවෙන් ගන්න පුළුවන් කීයකද? 30ද? හැම එකකටම 30 ලියකි. ඒ නිසා ඒ Tamanට පුළුවන් ලේසි ප්‍රශ්න 30 තෝරගන්න. ඒ ටික ලියලා අමාරුවේ වෙන් තුඩු ලියන්න. එහෙනම් ඊට පස්සේ බලන්න
හරි. ඊළඟ 24 මේ 23 කේන්ද්‍රීය ඛණ්ඩයක් තියෙනවා. මේක 20යි. කෝණය θ 35යි ෆයි බෙදීම 3යි. අපෙන් අහන්නේ වර්ගඵලයනේ. කෝණය හොයන්න ඕනේ. දැන් අද උදේත් ඉගෙනුවා චාප දිගයි කෝණේ අර අතර සම්බන්ධය. L සමානයි R θ. එහෙනම් 35යි ෆයි බෙදීම 3 සමානයි. අරේ වරක් කෝණය. අරේ කීයද? 20යි. කෝණය දන්නේ. මේක මෙහාට ගේනවා. 35යි ෆයි බෙදීම 3 වරක් 20 තමයි කෝණය. මෙතෙන් කොටවල් 7යි. 7යි ෆයි බෙදීම 12යි. මොනවද? රේඩිය. කෝණය ඔහොම. එතන වර්ගඵලය මොකද්ද? භාගයක් r වර්ග θ. 20 වරක් ෆයි බෙදීම ඉන් 12 කොටවල් 4ෙන් බෙදෙනවනේ 5යි. මෙතන 3යි. උත්තරය ආවා 20 දිනා නේද? හරි. ඔව් ඔව්. උඩ 7යි තියෙනවා නේද? මෙතන 7යි ෆයි. 7යි ෆයි. උත්තරේ දෙකේ කොටවල් 10යි. 10 වරක් 5 50යි 50 වරක් 7 350. උත්තරය 350යි ෆයි බෙදීම 3යි. හරි. ඊළඟ බලන්න මෙහෙම ත්‍රිකෝණයක් දීලා මෙතන 6යි මෙතන 10යි අංශක 53යි අංශක 37යි A B C කියන. දැන් මොක දුන්නාම අර එහෙම මාරු ගණන් දීලා දැන් හිතලා මේක පතා මාරුයි කියලා. අන්න බලන්න ඊළඟ පේපර් එකේ ගණන් කිහිපයක් ඉතා අමාරු වෙවිලා මේ වගේ ඉතා සරල ගණන් දෙනවා. එතකොට ඉතින් අපි හැම ගානක්ම අමාරුයි කියන්න එපා. ලේසි කියලා හිතලා පටන් ගන්න. මේක 53යි මේක 37යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු 180යි. මොකද දැනගන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු 181 අපි දානවා. දාන්න නැත්නම් දාගන්න. එතකොට මේ කෝණය θ මේ කෝණය අගේ කීයද? θ ධන 53 ධන 37 කියන්නේ 180. θ ධන 90 180යි. එහෙනම් θ කියන්නේ 180 වලින් 90යි. උත්තරය 90. එහෙනම් මේ කෝණය මොන කෝණයක්ද? ඍජු කෝණයක ත්‍රිකෝණය. එහෙනම් මේක 6යි මේක 10යි මේක දන්නේ. ඕක අහන්නේ. එහෙනම් දාන්න පුළුවන් මොන ප්‍රමේයද? Pythagoras ප්‍රමේය. එතකොට දාන්න පුළුවන් මේකට Pythagoras ප්‍රමේය. එතකොට x වර්ගයේ ධන 6 වර්ගයේ සමානයි 10 වර්ග. x වර්ගයේ ධන 36 සමානයි 100යි. x වර්ගයේ 100 ඍණ 36යි. x වර්ගය කියන්නේ 64යි. x සමානයි වර්ගමූල 64යි. ඒ කියන්නේ 8යි.
උත්තරය 8යි. ඊළඟ 25 දී ඇති තොරතුරු අනුව AB හි දිග වන්නේ හරි. එතකොට වෙන්න A වෙන්න B වෙන්න C මෙයා මොකද Q මේක P මේක 10යි මූල 2යි මෙයා 2යි මූල 31යි අපෙන් අහන්නේ AB දිග අපි දන්න දේ තමයි මෙහෙම සමාන වෙදෙන්න මේ විතර 91 දන්නේ. එතන 91 නේ අදාලා මේක 90 මේක 90යිනේ. එහෙනම් මේකට මේක සමාන්තරයි. මේ පාදයේ මධ්‍ය ලක්ෂයේ මෙහෙම සමාන්තර වැන්දුවොත් මේක සමානව බෙදෙනවනේ. එහෙනම් මේ පාදයක් කී මේ කැලක් කීයද? එහෙනම් මේ AC සමස්තය කීයද? 10යි මූල 2යි 10යි මූල 2 කියන්නේ 20යි මූල 2යි. එහෙනම් මෙතෙන් දාන්න වෙන්නේ පයිතගොරස් ප්‍රමේය. අහලා තියෙන ත්‍රිකෝණයක එක පාදයක මධ්‍ය ලක්ෂයෙන් ඊළඟ පාදයට සමාන්තර රේඛාව ඒ ඉදිරි පාදයේ සමච්ඡේදය. එතකොට AB වල වර්ගය ධන 2යි මූල 31 වර්ගය සමානයි 20යි මූල 2 වර්ගය. එතකොට AB වර්ගය මෙතන එනවා 4 වරක් 31 මෙතන එනවා 20 වරක් 400 වරක් 2 400 වරක් 2යි. එතකොට AB වර්ගය දැනුනේ 31යි 124යි. එතකොට AB පාදයේ වර්ගය 800 රින් 124යි. උත්තරය කීයද? උත්තරය 124. ආයසිය 76යි. උත්තරය කියන්නේ 26. 26. උත්තරේ 26. ඊළඟ 26. හරි 26 26
හරි 26 වෙන්න තියෙනවා ඔය විදිහට මේ කාර්ෂික 30යි. මෙතන 7යි. මෙතන 90යි. අපෙන් අහන්නේ මෙයාගේ කඩදාසිය වර්ගඵලය. ඉස්වසුමක් හදනවන කේතුවක්. දැන් අපි දන්නවා කේතුවක් ගත්තාම මෙහෙමනේ කේතුව. කේතුවක වක්‍ර පෘෂ්ඨය කැපුවාම කේන්ද්‍රී ඛණ්ඩය. දැන් මේ ආරය R කියන්නකෝ. ඇලවුස L කියන්නකෝ. අපි දන්න දේ තමයි මේ වක්‍ර පෘෂ්ඨය කපලා හදන කේන්ද්‍රී ඛණ්ඩේ අරය කියන්නේ මේ ඇලවුස. අර මෙන්න මේ වටේ එනවනේ පරිධිය. ඒක තමයි මෙතන එන්නේ 2πr. ඒක මේ වෘත්තයේ පරිධිය මේ ඡාපදිය. හේතුවේ ඇලවුස අරේ. එහෙම තමයි හැදෙන්නේ. හිස්වසුමක් හදනවා උපන්දින සාදයකට. දැන් හැදුවාම මොකද මේ යට වෘත්තයක් නේ. එහෙනම් මේකට කඩදාසි වැය වෙනකොට දැන් මෙහෙම ගොට්ටනේ හදන්නේ. ඒ ගොට්ටේ යටිපැත්තක් නේ. වක්‍ර පෘෂ්ඨය විතරයි තියෙන්නේ. එතන ඇලවුස දන්නේ නැහැ. ඇලවුසේ එතකොට මෙයා කැපුවොත් එහෙම කේන්ද්‍රී ඛණ්ඩය මේක මෙහෙමනේ තියෙන්නේ. එතකොට ඒකේ විශාලත්වය අහන්න. අර මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය වෘත්තයේ වර්ගඵලය නම් πr වර්ගයේ කේතුවක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය πr. එහේ ඇලවුස හොයාගන්න. මේම හරස් කියලා බැලුවාම පේනවා මෙයා L. මේ කෝණය 30යි මේක 7යි. මෙයා සම්මුඛ පාදය. මෙයා කර්ණය. සාක කියන්නේ සයි. එතකොට sin 30 සමානයි සම්මුඛ පාදය 7යි කර්ණය 8. sin 30යි කියන්නේ භාගය. 7 බෙදීමේ. ඔර L සමානයි 7 තොරක් 2 14යි. 7 තොරක් 2 14යි. එළ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය මොකක්ද දෙන්නේ? πr. π කියන්නේ 22 බෙදීම 7යි. අරය 7යි. ඇලවුස 14යි. උත්තරේ එනවා 308යි. එහෙනම් උඩට ගන්න ඕනේ මොකද්ද? කේතුවක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය πr. පතුල πr වර්ගයේ වර්ගඵලය. පතුලක් අයින්නේ හිස්වසුමක් වගේ හදනකොට. මේ පරිමාණ මොකද්ද? 3n එක πr වර්ගය. එහෙම එන්නේ පරිමාණ. ඊළඟට සර් ඒක තේරුන්නේ මෙහෙමයි. වෙන්න කේතුවක් තියෙනවා මේ කෝණය 30යි අරය 7යි. ඇලවුස දන්නේ නැහැ. අපෙන් අහන්නේ මේ වටේ වක්‍ර පෘෂ්ඨය හදන්න අවශ්‍ය වර්ගඵලය. කේතුවක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය මොකද්ද? πr. ඒතර ඇලවුස දන්නේ නැහැනේ. අර මෙයා තමයි කර්ණය. මෙයා සම්මුඛ පාදය. මෙතන ඍජු කෝණක ත්‍රිකෝණයක් පේනවා. සාක කියන්නේ සයි. එහෙනම් sin 30 සමානයි
හත බෙදීමෙල් කියලා ඇලවුස හොයන ත්‍රිකෝණමිතිය. ඔයාලට හුරු වෙලා තියෙන පයිතගරස් දාලා හොයන්නනේ. ඔව් පයිතගරස් හොයන්න දීලා නැහැ කෝණේ දීලා තියෙන්නේ. එතකොට භාගයේ සමානයි හත බෙදීමෙල්නේ. ඔන්න L සමානයි දෙවරක් 14යි. දෙවරක් 14යි. එතන මොකද වෙන්නේ? එතකොට වර්ගඵලයේ සමානයි 5RL. 5 කියන්නේ ස්ථිර බෙදීම 7යි. අරය 7යි. ඇලවුස කීයද? ඇලවුස 14යි. මෙයාට මෙයා කැපුණාම 308යි. වැඩි විලා. ඒ සම්පූර්ණ හේතුයි. පතුලත් එක්ක වර්ගඵලයනේ. දැන් ඒක අපි තේරුම් ගන්න හිස් වැසුමක් හදනකොට දැන් මේ ඔළුවට දානවා කියනවනේ. දානකොට මේ පැත්ත හිස්නේ. ඊළඟ තියනවා මෙහෙම නේද? සදාශ්‍රයක් තියෙනවා. මේ පැත්ත 4යි. ඕමනේ තියෙන්නේ. දිග 10යි. අපෙන් අහනවා මේ අඳුරු කරලා තියෙන කෑල්ලක වර්ගඵලය. දැන් ඔන්න බලන්නකෝ. ඔයාලට තේරෙන දවසේ ඉන්නකොට දැන් මේ වගේ දෙයක් පාලට යනකොට දැන් ඇඟට ගිහින් තියෙන්නේ. ඇයි? මේක 4යි මේක 4යි මේක 4 වෙනවා. මේක සවිදි සදාශ්‍රය. සවිදි සදාශ්‍රය. එතකොට මෙයා මොකක් වෙනවලුද? අපේ සමාන ත්‍රිකෝණ වල බෙදෙනවා. ත්‍රිකෝණ කෑලි 6කට බෙදෙනවා. මේව සමපාදයි. එහෙනම් මේ කෝණයක් අංශක 60යි. එහෙනම් මොකද්ද ප්‍රකාශනේ? භාගයක් AB sin C. භාගයක් 4 වරක් 4 වරක් sin 60යි. එහෙනම් උත්තරේ භාගයක් 4 වරක් 4 වරක් sin 60යි කියන්නේ මෙයාට මෙයා කැපුණාම 2යි. උත්තරය 4යි මූල. ඉහත මේ පෙට්ටිය තියෙනවානේ. සම්පූර්ණ රසකැලි පුරවනවා. අපෙන් අහන මෙයාගේ දැන් අපි මේ ත්‍රිකෝණීය වර්ගඵල හෙව්වනේ. මේක රසකැලි පුරවන මේකේ පරිමාව. අපි දන්නවා දැන් මෙයා සදාශ්‍රය. ඒකාකාරී හරස් කරක් තියෙන්නේ. මේ වගේ වස්තු වල කියන්නේ මොනවා කියලාද? අපි දන්නවා ප්‍රිස්ම. ප්‍රිස්ම වල අපි දන්නවා වර්ගඵලය නම් හරස් කර වර්ගඵලය දෙකෙන් වැඩි කරලා වටේ පෘෂ්ඨ වල වර්ගඵලය එකතු කරන්න. අපෙන් අහන්නේ වර්ගඵලයේ පරිමාව. ප්‍රිස්ම එක වර්ග පරිමාවද? පරිමාව හරස් කර වර්ගඵලයේ වරක් දිග. දැන් ඔයාලට මෙයාගේ හරස් කර සදාශ්‍රය. සදාශ්‍රයක වර්ගඵලය හොයන්න බෑ. හැබැයි මේ එක ත්‍රිකෝණයක වර්ගඵලය හොයලා 6න් වැඩි කරලා හරිනේ. එක ත්‍රිකෝණයක වර්ගඵලය හෙව්වා. කීයද එක ත්‍රිකෝණ වර්ගඵලය? 4යි මූල 3යි. ඒ වගේ කෑලි 6යි. මේ ත්‍රිකෝණයක වර්ගඵලය වගේ 6යි. දිග කීයද? 10යි. දැන් වැඩි කරනවා. 24 වරක් 10 240යි. දෙසිය 40යි මුල තුන.
නෑ නෑ නෑ. ඇතිකල් කියන්නේ ICT ටික ලේසි නේද? ICT 10 ලේසි නේ. ඒ 10 ඉක්මන කර හැකි විනාඩි අපිට මන් 12 නවත්තනවා. තා විනාඩි 15නේ. අපි රැට මම මෙහෙම කරන්න. අපි අවසර මේ ව්‍යුහගතේ කතා කරමු. කමක් නැහැනේ. ව්‍යුහගතයක අවුලක් නැහැ. බල උදේ ආපු අයටත් ඕන හවස ඇවිල්ලා ඒ ව්‍යුහගත ඉවරයක් කරගන්න. ඒක අපි ඉවරයක් කරන්න බෑ නේද? ඔයා ව්‍යුහගතයක ලියන්නත් පුළුවන් කාලෙත් තියෙන තෝරා කියලා. ඔය ව්‍යුහගතයක ලියන්න. ව්‍යුහගතයක ලියා ගන්න. ඒක ඉක්මන කතා කරමුකෝ. ඔර හවස 5-7 වගේ ඉවරයක් කරලා දාන්න. හරි. හවස 5-7 හරි 5-7:00 වගේ හවස 5ට පටන් ගන්නවා. අනිත් කට්ටිය ලියලා ලෑස්ති වෙන්න. ඒ ව්‍යුහගත පේපර් එක ලියමු. 5ට හොඳයි 5ට හොඳයි. රාස්තිත් අඩියද උඩ. 4 කිව්වට කෙරෙන්නේ නැහැ නේ. ව්‍යුහගත පේපර් එක කතා කරලා ඉන්ටර්වල් එකක් දීලා 9න් පස්සේ අපි එක්කෝ වෙනමක් හරි නේද? එයා පාස් පේපර් එකක් කතා කරමු. කලින් ඒ ඉතුරුකුත් තිබ්බද කොහෙද මම මතකත් නැහැ. උඹලට වහිනවද? හරි බලන්න. පරිගණකයක මොනිටර් සැලකෙන්නේ මොකද්ද? පරිගණකයක්. කම්පියුටර් ඒ කොටස් තියෙනවානේ. දැන් ඔය ඉන්නේ පරිගණකයක හાર્ඩ්වෙයාර්. පරිගණකයක හાર્ඩ්වෙයාර් ඒ පරිගණකයේ පද්ධතිය කියන එකේදී අපි දන්නවා මොනවද? හાર્ඩ්වෙයාර් කොටස් තියෙනවානේ. ඒත් ඒකේදී අපිට උගන්වන්න මොනවා ගැනද? RAM එක, processor එක, ඊළඟට motherboard එකේ තනික් ඔය කොටස් ටික පිළිබඳව කතා කරමු. cache memory කොහොම වචන ටික කතා කරනවානේ. එතකොට පරිගණකයක මැද මොලේසර කියන්නේ මොකද? සසම්භාවි ප්‍රවේශ මතකය කියන්නේ RAM එක. RAM එක කියන්නේ නශ්‍ය මතකයක්. RAM කියන එකනේ. සසම්භාවි ප්‍රවේශ මතකය කියන්නේ RAM. Random access memory. RAM එක ගත්තාම ඒක තමයි පරිගණකයේ මොන මතකයද? RAM එක තමයි පරිගණකයේ ප්‍රධාන මතකය. අපි හිතන්නේ හાર્ඩ්වෙයාර් කියලානේ. ඒක ස්ථිර මතකය. නමුත් පරිගණකයක් ක්‍රියාත්මක වෙද්දී සියලු දත්ත තොරතුරු RAM එකේ තියාගෙන තමයි වැඩ කරන්නේ. RAM එක තමයි ප්‍රධාන මතකය. ඕක නශ්‍ය මතකය. ප්‍රධාන මතකය. මේක නශ්‍ය මතකය. නශ්‍ය මතකය. හරි. එතකොට මෙයා කරන්ට් එක ගියාම නැති වෙනවා. අර්ධ සන්නායක වලින් තමයි හදලා තියෙන්නේ. හරි. අර්ධ සන්නායක වලින් හදලා තියෙන්නේ. හරි. RAM එකේ ප්‍රමාණිත එක්ක පරිගණකයේ ස්පීඩ් එක තීරණය වෙනවා නේද? එතකොට අපෙන් අහනවානේ පරිගණකයේ මොලේ සැලකෙන්නේ මොකද? RAM එක නෙවෙයි. hard disk එකද? hard disk එක නෙවෙයි. දැන් hard disk එක ගත්තාම මොකද වෙන්නේ? hard එක ගත්තාම ඒක චුම්බක තාක්ෂණයේ තියෙන්නේ. චුම්බක තාක්ෂණය. නශ්‍ය නොවන මතකයක්. නශ්‍ය වෙන්නේ නැහැ කියන්නේ. කරන්ට් එක ගිහපුවාම මතකේ නැක්ලේ යන්නේ. ඒක ද්විතීයික මතකයක් කියලා කියනවා. ද්විතීයිකාචාරය. ඒක කියන්නේ ALU 3. ALU කියන්නේ මොකද්ද? අර ප්‍රොසෙසර් එක ඇතුලේ කොටස් තියෙනවනේ. CPU ALU ඒකම රෙජිස්ටර් මතකයි. එතකොට arithmetic and logic unit එක කියනවා. ඊළඟ VGA කාඩ් එක. මධ්‍ය සැසුමේ කියනවා.
සාමාන්‍යයෙන් මොලේ කරන්නේ මොකද අපි? මධ්‍ය සැකසුමේ කියන්නේ. ඒ පද්ධතියේ මොලේ කියලා කියන්නේ පාලනයේ සියල්ල වෙන එක. උත්තරේ ගන්න වෙන 29 5. 5 ගන්න. ඔබගේ පරිගණකය යොදාගෙන සංගීතය සැකසීමට එහි පැවතිය යුත්තේ. ඔබගේ පරිගණක යොදාගෙන සංගීතය ඇසීමට නේද? නෙට්වර්ක් කාඩ් එකක් සහ ස්පීකර් එකක් VGA කාඩ් එකක් පමණි. CD ROM ඩ්‍රයිව් එකක් පමණි. අභ්‍යන්තර ස්පීකර් එකක් පමණි. සවුන්ඩ් කාඩ් එකක් හා ස්පීකර් එක. අනිවාර්යෙන් දැන් අපි ගත්තොත් එහෙම සවුන්ඩ් කාඩ් එකක් තියෙන්න ඕනේ. හරි ICT කරමු. මේ හරි බලයේ ප්‍රශ්න මේකේ තියෙනව නේද? බලය අපි එදා ප්‍රශ්න කරේ නැද්ද? බලයේ මොකක් ඉතුරු කරාද අපි? නෑ. පාස් පේපර් ඔක්කොම කරේ නැද්ද බලය? එකේ good morning sir කියලා ඉලා. හරි ඊළඟට දැන් උත්තරේ මත 5. යා ශිෂ්‍යයෙක් වාර්තාවක් පිළියෙල කිරීමට ඇති ස්ථීර ආයතනය ගබඩා කරයි. පසුව එම වාර්තාවේ පිටපතක් මිත්‍රයෙකුට ලබා දීම සඳහා සුහාසනී ක්‍රමයට ගබඩා කරයි. පහත යුගල අතර A හා B අතර උපක්‍රම පිළින් දක්වා ඇත්තේ. දැන් මෙහෙමයි. ශිෂ්‍ය පරිගණකයේ ඇති ස්ථිරාචරණය කියන්නේ hard disk එක. පරිගණකයේ ස්ථිර ගබඩා වෙන්නේ hard disk එක. එතකොට hard disk එක කියන්නේ දුර දතිය. හරි. ඊළඟ මිතුරෙකුට දැන් ඒකේ පිටපතක් ගිහින් දෙන්න ඕනේ. ඔය සුහාසනී ක්‍රමය කියන්නේ පෝටබල් කියන එක. පෝටබල් කියන්නේ එක තැනක ඉඳන් තවත් තැනකට පහසුවෙන් ප්‍රවාහණය කරන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට හાર્ඩ් එක ගලවලා ගෙනියන්නේ නැහැ නේ බා. ඒකට එක්ස්ටර්නල් හાર્ඩ් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම එක්ස්ටර්නල් හાર્ඩ් එකක් කියලා කියන්නේ දැන් මේ තියෙන එක්ස්ටර්නල් හાર્ඩ් එක නේ මේ වගේ. ඒකට මේ වගේ පෙන් එකක් ගත්තා. පෙන් එක එක්ස්ටර්නල් හાર્ඩ් එක එහෙම නැත්නම් CD එක DVD එක අරක පිටපතක් දාගෙන යාළුවෝ පාස්වෙන් ගෙනින් දෙන්නේ. අපි අහන්නේ මේකේදී මතක උපක්‍රමනේ. දැන් පරිගණකයක ස්ථිර තත්පත් වෙන ඔගේ දුඩ දැටි. හරි. දුඩ දැටියේ පහසුවෙන් ප්‍රවාහණය කරන්න පුළුවන් ක්‍රමය සංග්‍රහිත CD, DVD, pen drive වගේ. උත්තරය 3 31ට 3. දුඩ දැටිය හා සංග්‍රහිත දැටිය. දුඩ එක ස්ථිර ආචරණය අර සුහාසනී පෝටබල් විදිහට ඉන්න පුළුවන්. එතන පහසුවෙන් ප්‍රවාහණය කරගෙන ඉන්න පුළුවන්. සංග්‍රහිත දැටිය CD. 31ට 3. 30ට 5. 29ට 5. 31ට 5 3. 32 පුද්ගලයෙක් කැමරාවක් භාවිතා කර ඡායාරූපයක් ගෙන ඔහු එම ඡායාරූපය ඔහුගේ මිතුරට පෙන්වීමට කැමරාවේ තිර යොදා ගනී. මේ සිදුවීමේදී කැමරාව දැන් ඔය කැමරාව කියන උපකරණය ගත්තාම කැමරාව කියන උපකරණේ ඉන්පුට් අවුට්පුට් දෙකම තියෙන ඩිවයිස් එකක් වශයෙන් තමයි ගණන් ගන්නේ. කැමරාව කියන්නේ දත්ත තොරතුරු ඉන්පුට් කරන්න පුළුවන් අවුට්පුට් කරන්න පුළුවන්. දැන් කැමරාවට ෆොටෝ එක අරගෙන ඒකේ තියෙන මතකය පරිගණකයට ඇතුල් කර හැකියි. ඩිජිටල් කැමරාවක් ගත්තොත් ඒක දත්ත ඉන්පුට් අවුට්පුට් කරන්න පුළුවන් උපකරණයක් වශයෙන් තමයි ගන්න. හරි. ඔන්න එතන ඉන්පුට් එකක් හා අවුට්පුට් ඩිවයිස් එකක් විදිහට. උත්තරය 4. ආදාන හා ප්‍රතිදාන උපක්‍රමයක් ලෙස. ආදාන හා ප්‍රතිදාන උපක්‍රමයක් ලෙස.
input device output device දත්ත තොරතුරු අපලත් කරන්න එපාම input එළියට පෙන්නන ඒවා output තොරතුරු සොයන්නන් අතර විකිපීඩියා ජනප්‍රිය වෙබ් අඩවියකි. පහළ දියේ සේවා තුලින් විකිපීඩියා ඈත් වන්නේ මොනවටද? සෙවම් යන්ත්‍ර, අන්තර්ජාල විශ්වකෝෂ, වෙබ් අතිරික්සු, මයික්‍රෝ ලොවින් සමාජාල. අර විකිපීඩියා කියන මොකද? අන්තර්ජාල විශ්වකෝෂය. අන්තර්ජාල විශ්වකෝෂය. විකිපීඩියා කියන්නේ විශ්වකෝෂය. 33ට 2 34 පහත මුදුකාංග අතරින් යෙදුම් මුදුකාංග සංජාස්මක් වන්නේ අපෙන් අහනවා ඇප්ලිකේෂන් software එකක් වෙන්නේ මොකද්ද කියලා. හරි. Photoshop Dreamview. Dreamview කියන්නේ අර HTML වගේ අපි වෙබ් පිටු ඩිසයින් කරන්න ගන්න කියන්නේ. Linux Windows Java Windows Word Excel Photoshop Windows එතකොට උතන මෙහෙමයක් තියෙනවා. දැන් ඔයාලට ගන්න Excel Word PowerPoint නේ. දැන් මේ ප්‍රශ්නේ බලාපොරොත්තු වෙලා තියෙන උත්තරේ 4. හරි. එදිනදා ජීවිතයේදී ගොඩක් පහසුවෙන් කරගන්න පාවිච්චි කරන නමුත් Dreamview කියන්නේ ඒ වගේ තමයි. අපිට ඒකත් ඇප්ලිකේෂන් එකක් කරපුවාම වෙබ් අඩවි වල ඉන්ටර්ෆේස් එක පහසුවෙන් ඩිසයින් කරගන්න ගන්න මුදුකාංගය. හරි. ඔය දිගේ එකක් හරි. එහෙම බලුවා. ඊ වඩා ඉවරදි උත්තරේ 4. කලින් එකට 4 උත්තරය මෙහෙම අවත්‍යයන්කෝ ඔය 20 32 ප්‍රශ්නේ ගත්තාම ඔළුවට මෙහෙම දාගන්න. තව උතන වැරදි සංකල්පයක් කරන්න නැත්තා. අපි ගත්තොත් එහෙම සංඛ්‍යා කැමරාව input device එකක් හා output device එකක් වශයෙන් දෙකෙන්ම ගණන් ගන්නවා. හරි. IO device එකක් කියන්නේ input output දෙකම දෙන device එකක්. 34ට 4 34 4ත් හරි හරන එකත් හරි. ඔය IT කරන අය දන්නවා. IT කරන අය දිහා බලුවොත් එහෙම ඔක එකත් හරි. 4ත් හරි. අර SFT නිකන් Excel Word PowerPoint විතරක් දාන්න කාට තියෙන 4. 35 URL වලින් පහළ තියෙන URL වලින් බලංගු නොවන්නේ. URL එක කියන්නේ Uniform Resource Locator. ඊමණ්ඩ මෙතන Uniform Resource Locator වලින් බලංගු නොවන්නේ. මොකද්ද? එකක් තියෙන අනිවාර්යයෙන්ම URL එක මුල තියෙන්න බෑ මොකක් හරි www මොකක් හරි කියලා. අපි දන්නවා මේ බලංගු නොවන්නේ මොකද ගහන්නේ? 1 2 3 4 5 තියෙනවනේ. ඔයාලට පේනවා ඇති. ඔය 4 වෙනි එක මොකද්ද? 4 වෙනි එකේ මුල මුකුත් නැහැ technology@nie.lk කියලා තියෙනවා. එහෙම එකක් නෑ නේද? උත්තරේ 4. බලංගු නොවන්නේ 4. 35ට 4. 36 තම නිවසේ ඇති පරිගණකයේ අන්තර්ජාලයේ තොරතුරු ගවේෂණය කරන්නෙකුට අත්‍යවශ්‍යම තිරිතු මුදුකාංගය පාතේවයින් කුමක්ද? අනිවාර්යයෙන්ම අන්තර්ජාලයේ සැරිසරීමට මොනවද තියෙන්නේ? අනිවාර්යයෙන් වෙබ් අතිරික්සුවක් තියෙනවා. වෙබ් බ්‍රවුසර් එක. අනිවාර්යයෙන් වෙබ් බ්‍රවුසර් එකක් තියෙනවා. අන්තර්ජාල සැරිසරීමට වෙබ් බ්‍රවුසර් එක අතිරික්සුවක්. එහෙනම් 36ට මොකද්ද? 36ට 2 වෙබ් අතිරික්සුවක් පැවතිය යුතුයි. 37 විද්‍යුත් තැපැල සම්බන්ධ
සත්‍යවගන්තිය වන්නේ විද්‍යුත් තැපැල් සම්බන්ධ සත්‍යවගන්තිය වන්නේ යම් පුද්ගලයෙකුට පැවතිය හැක්කේ විද්‍යුත් තැපැල් ලිපින එකක් පමණයි. එක ඊමේල් එකකට තියෙන පුළුවන්. එක ලිපිය දෙදෙනෙකුට නොදැන ලැබෙනසේ CC භාවිතා කරයි. දැන් ඒව නම් උගන්වන්න ඕනේ නේද? CC කරලා යවුවා පේනවා කියන එක. BCC කරොත් තමයි පේන්නේ නැත්තේ. විද්‍යුත් තැපැල් ලිපින සාදායම් මුදල් ගෙවිය යුතුයි. නොමිලෙත් තියෙනවනේ. එකම ලිපිය දෙදෙනෙකුට නොදැනසේ පුද්ගලයන් දෙනු යැවීමට BBC භාවිතා කළ යුතුයි. විද්‍යුත් තැපැල් ලිපින අනිවාර්ය සංඝටකයක් නොවේ. දැන් සත්‍ය වන්නේ ඇට්සර අනිවාර්ය තියෙන්න බෑ. 37ට අනිවාර්ය උත්තරේ එන්න කීයද? එහෙනම් 4. ඒ කියන්නේ BCC කළ යවුවාම දෙන්නෙකුට බ්ලයින්ඩ් කාබන් කොපිනේ. එතකොට එකින් එකගෙන් වසන් කරන්න යවන්නේ. උත්තරේ 37ට 4 38 සෙවුම් යන්ත්‍රයේ වෙබ් අතිරික්ෂය වෙනස මොකක්ද? වෙබ් අතිරික්ෂය කියන්නේ මෙහෙමනේ බා. දැන් ඔන්න බලන්න. වෙබ් අතිරික්ෂයක් කියන්නේ දැන් මම මෙතන පේනවාද බලන්න ස්ක්‍රීන් එකේ Mozilla Firefox. දැන් මම ඒක ක්ලික් කරානේ. දැන් ක්ලික් කරපුවාම ඔන්න ඔහොම ඉන්ටර්ෆේස් එකක් එන්නේ ඔයාලට. ටිකක් කළා යනවා ස්ලෝ මේ zoom එකක් තියෙන ඉඳලා. එතකොට ඒක අපේ තියෙන software එක. හරිද? හරි. ඔන්න ඔහොම එන්නේ. එතකොට මෙයාගේ මෙතන උඩ දැන් මේක තමයි වෙබ් අතිරික්ෂය කියන්නේ. එතකොට ඒකනේ අපි මේ බලන්න www. නේද? google.com කියලා ගහන්නේ. හරි. ඔහොම ගහන්නේ. එතකොට දැන් Google එහෙම කියන ගමන් Google කියන වෙබ් අඩවිය. ඒකේ මෙතන තියෙනවනේ මේ බාර් එක. මෙතන හිතන්නකෝ අපි ශ්‍රී ලංකා කියලා ගහම කියලා. මෙතන පහන් තුඩාවල ගම්ද? අම්මයි පහන් තුඩාව සීන් නම් ඕනේ නැහැ නේද? අත්තිලාවේ කේසස් නිවුස් නිකන් ගාලා බලන්න. මේ තියෙන්නේ නේද? අම්මෝ මං අමාරු වෙනවා. මලගෙඩියක් කියන්නේ නේද? සෙවුම් යන්ත්‍රේ නේද? නේද? සෙවුම් යන්ත්‍රයෙන් ඔක්කොම හොයාගත්තේ ඇයි? සෙවුම් යන්ත්‍රයක් කියන්නේ මොකද්ද? ඒක වෙබ් අඩවියක්. ඒකේ මොනවද ටයිප් කරපුවාම සර්ච් එන්ජින් එකේ ඒක වෙබ් අඩවියක්. ඒකේ යමක් වචනයක් මොනවද ටයිප් කරපුවාම ඒ විස්තරයේ තියෙන වෙබ් අඩවිය හරි ඒ වීඩියෝ වල මොනවා හරි ටික අපිට ටක් ගාලා පෙන්නන්න ගන්නවා. අදාළ විස්තරේ අදාළ. හැබැයි වෙබ් අතිරික්ෂයෙන් කරන්නේ වෙබ් ලිපිනේ ටයිප් කරලා වෙබ් අඩවියක් හොයාගෙන යන්න අපිට උදව් කරන අතරමැදි මෘදුකාංගය software එක. වෙබ් අතිරික්ෂයක් කියන්නේ software එකක්. search engine එකේ වෙබ් අඩවියක් එක දාන්න. නේද? කට්ටිය පහන් තුර යන දකලුව භාවිතස් කියන්නේ නේද? මේ මදෑනේ ඔයක තමයි වැඩේ. උත්තරේ මොකද? එහෙනම් උත්තරේ තේරෙනවනේ search engine එකේ වෙබ් අඩවිය වෙනස නේද? මේ වෙබ් අතිරික්ෂයේ search engine එකක් කියන තොරතුරු හොයා ගන්න පුළුවන්. ඒක වෙබ් අඩවියක්. මොකද ඒක කරන්නේ අනිකුත් තොරතුරු වෙබ් අඩවිය වල ඒ තොරතුරු ගබඩාවකට තියා ඉඳලා ටක් ගාලා අල්ලපුවම දෙනවා. මම ඊයේ ගියා. කායක දන ගියේ. තනියමද? දැන් දෙන්නෙකුට යන්න බෑ කියලා කියනවා ඇත්ත දන්නේ. නේ. හරි. 38 චිත්‍රක පරිශීලක අතුරු මොහොතක් GUI මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය දාගන්න ප්‍රධාන සාධකයක් නොවන්නේ graphical user interface කියන්නේ නේද?
හරි එතකොට මොකද වෙන්නේ එතකොට පුතේ අර අතන GI graphical user interface එක සාමාන්‍යම ෆෝන් නම් මොනවද තියෙනවනේ ඒකේ මොනවද WIMP හරි ඊට Windows තියෙනවා icon තියෙනවා menu තියෙනවා pointer තියෙනවා WIMP නැත්te පේරකයක් prompt එක කියන එක අනිවාර්ය නෑ ඔය පේරකයක් තියෙන්නේ CLI නේද command line interface CLI පේරකේ තියෙන්නේ command line interface හරිනේ එහෙනම් වෙලාව 12යි ඔන්න මම කිව්ව විදියට 38ක් ඉවරයි ඉතුරු 12ක් තියෙනවා තව ඒ 12 එමුණුත් මේ ඊළඟ දවසේ කරන්න වෙන්නේ අද හවසට හරි අද හවසට මම මේකේ ව්‍යුහගතය කරනවා කට්ටියට මම දාන්නම් හවස 5 ඉඳන් කැමති කට්ටිය සම්බන්ධ වෙන්න 5 ඉඳන් කී දක්වාද 7:00 වගේ දක්වා මම මේක ඉවරයක් කරනවා කතා කරලා අනික් කට්ටිය සාකච්ඡා වෙනවනේ දෙගොල්ලන්ට පොදුවේ කරමු මේක 5ට 38ට උත්තරේ කීයද ඒ 38ට 5 38ට 5 38ට 5 උත්තරේ 38ට 5 හරි එහෙනම් ආයිබෝවන් ඔව්